මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ගුවන්විදුලි පැදිරියට වැඩම කළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මහමේගවත්ත මහරගම පදිංචි කේ.ඩී. ගාමිණී ජයසිරි මහතා සහ ඒ මහතාගේ ලේලිය වන මංජුලා පෙරේරා මහත්මිය. එසේනම් සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේතේ භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සම්බේතේ සම්බෝධි පරායනාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මහා මේඝවත්ත මහරගම පදිංචි කේ.ඩී. ගාමිණී ජයසිරි මහත්මයා සහ ඒ මහත්මයාගේ ලේලිය වන මංජුලා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස අරමුණ හැටියට තබා ගත්තේ 2018 4 වෙනි මාසේ 26 වෙනි දින මිය පරලොව සපත්වන්ට යෙදුණු ආදරණීය මෑණියන් වන පී.ටී. පෙරේරා මෑණියන්ට පරලොව වශයෙන් පින් අනුමෝදන් කිරීම පිණිස වසර 3ක් සම්පූර්ණ වෙන මේ මොහොතේ මෞතුමියට මේ පින් අනුමෝදන් වේවා. මේ කුසල් මෑණියන්ට අනුමෝදන් වී සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සුජීවත්ව වාසය කරන කේ.ඩී. ආර්යරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. පින්වත්නි, අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දෝපම සූත්‍ර දේශනාවෙන් පුංචි කොටසක්. අලගද්දෝපම සූත්‍ර දේශනාවේ අන්තිම කොටසේ සඳහන් වන මේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන පුද්ගලයන් දෙදෙනා පිළිබඳවයි අද අපේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න මේ ශාසනයේ පින්නතුනි ලාබාලම පුද්ගලයන් දෙදෙනා. මේ දෙන්න සද්ධානුසාරී ධම්මානුසාරී වශයෙන් හඳුන්වන්නේ මේ ධර්ම පාඨයේ අදහස තමයි පින්නතුනි සද්ධානුසාරී ධම්මානුසාරී යනුවෙන් හඳුන්වන්න පුළුවන් යම් කිසි භික්ෂු පිරිසක් ඉන්නවනම් ඒ හැම දෙනාම නිවනට පින්නතුනි යොමු වෙච්ච අය. භික්ෂුන් වහන්සේලා පිරිසක් පිළිබඳව සඳහන් වුණත් පින්නතුනි ගිහි පිරිස ගැන සඳහන් වූ නැති බැවින් සද්ධානුසාරී බව හා ධම්මානුසාරී බව පැවිද්දන්ට පමණක් ඇති කරගන්න පුළුවන් විශේෂත්වයක් ලෙස කෙනෙකුට පින්නතුනි හිතෙන්න පුළුවන්. එනිසා මේ ධම්මානුසාරී සද්ධානුසාරී භව ඇති කරගන්න පුළුවන් භික්ෂූන්ට පමණක් නෙවෙයි පින්නතුනි ගිහි ඔයත්තන්ටත් පුළුවන්. අපිට මේ සඳහා පින්නතුනි තවත් සූත්‍රයක් උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ සරකාණි කියන සූත්‍රයේ පින්නතුනි අපිට වැදගත් වෙනවා. මේ සරකාණි කියන තැනැත්තා ජීවිතයේ යම් යම් අවස්ථාවලදී වැරදි සහිතව පින්නතුනි කටයුතු කරපු කෙනෙක්. සරකාණි කියලා කියන්නේ ශාක්‍ය පුත්‍රයෙක්. මේ තැනැත්තා මිය ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ මොහු සෝතාපන්නයෙක් කියලා.
යම් යම් වැරදි මේ සරකාණි සිද්ධ කළා කියන්නේ සරකාණි මත්පැන් පානය කළා. නමුත් ඔහු වරින් වර උත්සාහයක යෙදුණා මම මේ වැරදි වැඩේ නතර කරගන්න ඕනේ කියලා. සමාජගත වුණු සිද්ධිය තමයි පින්නතුනි සරකාණි නරක මිනිස්සෙක් එහෙම නැත්නම් බොන මිනිස්සෙක් කියන බව. සමාජ ලෝකෙ හැටි එහෙමයි කෙනෙක් වරදක් කළා වරදමයි පින්නතුනි සමාජගත වෙන්නේ. නමුත් යම් දවසක මිනිස්සයා වරදින් මිදිලා හොඳ පැත්තට ආවහම ඒ පිළිබඳව කතා කරන්න කවුරුවක්වත් නැහැ පින්නතුනි. ඒක තමයි සමාජයේ හැටි. සරකාන්ට සිද්ධ වුණෙත් පින්නතුනි ඒ ටිකමයි. ඒ කියන්නේ මත්පැන් පානය කළා ඒ බව සමාජගත වුණා. නමුත් සරකාණි ඒකෙන් උත්සාහ කළා මිදුණා. ඒ කියන්නේ කෙටියම කියනම් බොන එක නතර කළා. ඒ නතර කළාට පස්සේ මොහු පින්නතුනි සරකාණි මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ සරකාණි මියගිය අවස්ථාවේදී කියපු දේ තමයි මේ සරකාණි කියන තැනැත්ත මරණයටපත් උනේ සෝතාපන්නී කැටියට කියලා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන්ගෙන් පින්නතුනේ පටන් අරගෙන රහතන් වහන්සේ දක්වා සරකාණිට කරුණු ප්‍රකාශ කළා. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ සරකාණි බීමත්කමට ඇබ්බැහි වෙලා හිටපු නිසා සරකාණිගේ බුද්ධිය පින්නතුනි හීන වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් සරකාණිට පුළුවන් වුණේ සෝවාන් වෙන්න විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දීර්ඝ කාලයක් තිස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු සරකාණි දුගතිගාමී පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. මේ කියන්නේ බීපු කෙනාටත් සෝවාන් වෙන්න පුළුවන් එහෙම කියන එක නෙවෙයි පින්නතුනි. බිබී මේ වැඩේ කරන්නට බෑ. සරකාණි බීමත්කම නතර කරලා ආර්ය මාර්ගයට ඇවිල්ලා තමන්ගේ ධාර්මික ජීවිතයට මඟ හදාගෙන භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි අනුගමනය කළා. මේදී අපේ පින්නතුන් තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තමයි සෝවාන් වෙච්ච ගිහි අය ඉන්නවනම් ඊට වඩා ලාභාල අවස්ථාවක් තමයි පින්නතුනි සද්ධානුසාරී සහ ධම්මානුසාරී. මේ සද්ධානුසාරී ධම්මානුසාරී ගෘහස්තයන් නොවීමට කිසිදු හේතුවක් නැහැ පින්නතුනි. ඒ කියන්නේ ගිහි අයට මේ ධම්මානුසාරී සද්ධානුසාරී තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. සෝවාන් භාවයේ පමණක් නෙවෙයි පින්නතුනි සකුරුදාගාමී භව පවා ගෘහස්ත ගිහි කාමභෝගී ජීවිත ගත කරන අයට ළඟා කරගන්න පින්නතුනි පුළුවන්. අනාගාමී අරහත් කියන අවස්ථාවවලදී තව දුරටත් ඉදිරියටත් පින්නතුනි කාමභෝගියෙක් නෙවෙයි. අනාගාමී වෙච්ච ගිහියා පින්නතුනි බ්‍රහ්මචාරී. අනාගාමී අවස්ථාවේදී කාමරාග සංයෝජනයේ ප්‍රහාණය වී තිබෙන නිසා බ්‍රහ්මචාරී ජීවිතයට පින්නතුනි નિરાයාසයෙන් මේ පුජ්‍යලය පැමිණෙනවා. ඒ වෙනකොට පින්නතුනි යහු කාමභෝගී ජීවිතෙන් මිදලා ඉන්නේ. අපිට මේ කාරණාව තේරුම් ගන්න වැදගත් සූත්‍රයක් තියෙනවා පින්නතුනි අංගුත්තර නිකායේ මිගසාලා කියලා සූත්‍රයක්. ඒකේ සාකච්ඡා වෙන ප්‍රශ්නය පින්නතුනි අද කාලෙට බොහොම හොඳට ගැලපෙනවා. ඒ වගේම දහම් මගට
දැස ගන්න කෙනෙකුට පින්නතුනි ඒක ඊටාම වැදගත් කාරණාවක්. මේ මිගසාලා සූත්‍රයේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝ දවසක් පින්නතුනි පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කළ මිගසාලා කියන උපාසිකාවගේ ගෙදරට උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළේ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් මිගසාලා උපාසිකාව ආපු ප්‍රශ්නයක් ඒ දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මිගසාලා උපාසිකාව කියන ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තගේ නම පුරාණ. ඔහු මිය යනකොට ආනන්ද හාමුදුරුවෙන් ගත කරමින් හිටියේ බ්‍රහ්මචාරී ජීවිතයක්. බ්‍රහ්මචාරී කියන්නේ ස්වාමි දිනියක් නැහැ. මරණයටපත් වෙලා මේ පුරාණ කියන මගේ තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ආනන්ද හාමුදුරුවනේ ගත කළේ. මගේ තාත්තා මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා තාත්තා සකු르දාගාමී කියලා. සකු르දාගාමී තත්ත්වයටපත් වෙලා තුසිත කායිකව උපත ලැබලා ඉන්නව කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. එයින් පස්සේ ආනන්ද හාමුදුරුවනේ මගේ සුළු පියා ඒ කියන්නේ තාත්තගේ මල්ලි බාප්පා මිය පරලොවටපත් වුණා. ඒ බාප්පගේ නම තමයි ආනන්ද හාමුදුරුවෝට ඉසිදත්ත. ඔහු ගත කරමින් හිටියේ ආනන්ද හාමුදුරුවනේ කාම්භෝගී ජීවිතයක්. ඒ කියන්නේ බඹසර වාසය කරපු එන බඹසර වසමින් සිටි අය නෙවෙයි පින්වත්නි. ඒ කියන්නේ අබ්‍රහ්මචාරී. ඉසිදත්ත කියන මේ මගේ බාප්පා සකීය බිරිඳහා සතුටු වෙමින් අපේ කියන්නේ සදාර සන්තුෂ්ටිය කියලා. එහෙම ඉඳලා අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. එතකොට පින්වත්නි තාත්තා බ්‍රහ්මචාරී බාප්පා අබ්‍රහ්මචාරී. දැන් තාත්තා මරලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? තුසිත කායික දීවලෝ. ඒකේ තුසිත කායික උප්පත්ති ලැබුවා. බාප්පත් ඉසිදත්ත කියන බාප්පත් මරණයටපත් වෙලා ඔහුත් සකු르දාගාමී පුජ්‍යලයක් හැටියට තුසිත කායික උපත ලබා තියෙන බව ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ මතක් කළා. එතකොට ආනන්ද හාමුදුරුවනේ මේ දෙන්න ස්වરૂප දෙකකට ජීවත් වුණේ. මොකද්ද ස්වરૂප දෙක? ආනන්දහනි මගේ තාත්තා පුරාණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඔහුත් සකු르දාගාමී මරණයටපත් වෙලා තුහිත කියන දෙව්ලොව තුල උප්පත්ති ලැබුවා. ඒ වගේ මගේ තාත්තගේ මල්ලි මගේ බාප්පා ඉසිදත්ත අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඔහුත් සකු르දාගාමී. ඒ වුණාට ආනන්ද හාමුදුරුවනේ එයත් තාත්තා ඉන්න තැනමයි ගිහිල්ලා ඉපදුනේ තුහිත කියන දිවිලෝ තුල. එතකොට මේ ස්වરૂප දෙකට මේක ස්වરૂප දෙකකට ජීවත් වෙලා ඉඳෙද්දී දෙන්නම සකු르දාගාමී වෙන්නත් දෙදෙනාම සමාන තැනක උප්පත්ති ලබන්නත් ආනන්ද හාමුදුරුවනේ හේතුව මොකද්ද? මේ තමයි මිගසාලා උපාසිකාව පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ගේ අහපු ප්‍රශ්නේ මේ. දැන් මේ මිගසාලාව අහපු ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් කරුණක් නිසා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත පින්නතුනි මේ ප්‍රශ්න යොමු කළා. සාමාන්‍යයෙන් බලන කෙනෙකුට මේක පින්නතුනි ප්‍රශ්නයක්. මේ යම්කිසි කරුණක් තියෙන බව වැටහෙනවා. ඒ දැන් තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා සකු르දාගාමී වෙලා එයත් තුහිත කියන දිවි ලෝකේ ඉපදුනා. බාප්පා අබ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ කියන්නේ ස්වාමි දිනියක් ඉන්නවා. ස්වාමි දිනකින් විතරක් සතුටු වෙමින් ශ්‍රද්ධාර සන්තුෂ්ටියෙන් කටයුතු කරලා ඒ බාප්පා සකු르දාගාමී වෙලා
තාත්තා ඉන්න තැනම ගිහිල්ලා ඉපදුනා. තාත්තා පිළිබඳව ප්‍රශ්නයක් නැහැ ආනන්ද හාමුදුරුවනේ මට. මට තියෙන්නේ බාප්පගේ ප්‍රශ්නේ. තාත්තා ගිය තැනටම කොහොමද බාප්පත් ගියේ? මේදී පින්නතුනි වැදගත් වෙන්නේ බාප්පා භ්‍රමචාරී ජීවිතයක් ගත කළාද නැද්ද කියන වගේ නෙවෙයි. සද්ධර්මයේ ඇසීමත් ඒ සද්ධර්මයේ බොහෝ කොට ඇසීමත් සම්‍යක් දෘෂ්ටික මාවේටපත් වීමත් සද්ධර්ම මානසිකාරයත් තුලින් ප්‍රීති ප්‍රමෝදයට පැමිණීමත් මෙන්න මේ කියන කරුණ ටික තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙතනින් ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ පින්වත්නි පුරාණ කියන තාත්තා සීලේ නිසා ප්‍රඥාව පිරිසුදු භාවයට පත් කරගත්තා. ඉසිදත්ත කියන බාප්පා ප්‍රඥාව නිසා තමන්ගේ සීලේ පාරිශුද්ධත්වයට පත් කරගත්තා. එතකොට තාත්තා සීලේ නිසා ප්‍රඥාව පිරිසුදු කරගත්තා. බාප්පා ප්‍රඥාව නිසා සීලය පිරිසුදු කරගත්තා. එතකොට පින්නතුන්ට තේරෙනවා ඒ වගේ වටිනාකමක් ගිහි ජීවිතයකට ලබා ගන්න පුළුවන් නම් මේ ශාසනයේ ලාබාලම අවස්ථාවේ ජීවත් වෙන මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුජ්‍යලයන් දෙන්න පිළිබඳව හොඳින්ම පින්නතුන්ට කරුණ වටහා ගන්න පුළුවන්. ඒ පුරාණ කියන තාත්තත් ඉසිදත්ත කියන බාප්පත් ඒ විදිහේ සකෘදාගාමී ඵලයක් ලබන්නට තරම් පින්නතුනි ඉඩ ප්‍රස්තාව හදාගත්තා නම් ඒ ගිහිගේ තුල වාසය කරලා කාම්භෝගී ජීවිතයකුත් එහෙම ගත කරලා එනම් සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ අවස්ථාව නැත්තම් මේ පුජ්‍යලයන් දෙන්න පිළිබඳව කරුණ වටහා ගැනීම ගිහි පැවිදි අපි කාටත් පින්නතුනි වැදගත් වෙන කාරණාවක්. අනිත් එක තමයි පින්නතුනි මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන් තුල පිහිටන මූලික ගුණාංග පහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ මූලික ගුණාංග පහ හඳුන්වලා තියෙන පින්නතුනි ඉන්ද්‍රියන් ලෙස. ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන් වැඩුව අවස්ථාව තමයි පින්නතුනි රහත් භාවය. ඒටත් වඩා ක්‍රමයෙන් අඩු වෙන අවස්ථා තමයි අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න භව, ධම්මානුසාරී, සද්ධානුසාරී වශයෙන් පින්නතුනි දැක්වෙන්නේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථා දෙකේදී තියෙන්නේ මේ ඉන්ද්‍රියන්ගේ පින්නතුනි සරලම අවස්ථාව. බුද්ධ ශ්‍රාවකෙක් වෙනවනම් මේ ඉන්ද්‍රියන් පුජ්‍යලයක් තුල වැඩිම ඇනඹුනොත් පමණක් බව පින්නතුනි දැනගන්න ඕනේ. බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම පුජ්‍යලයක් තුල වැඩිම ආරම්භ වුණොත් පමණයි පින්නතුනි. එතකොට අපි බලන්න ඕනේ ඒ ඉන්ද්‍රියන් පහ මොනවද කියලා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අඩුවෙන්ම වඩපු කෙනා තමයි සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තවත් වැඩියෙන් දියුණු කරපු කෙනා තමයි සෝවාන්. ඊටත් වඩා දියුණු කරපු කෙනා සකෘදාගාමි. ඊටත් වඩා දියුණු කරපු කෙනා අනාගාමි. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා උපරිමයටම දියුණු කරපු කෙනාට තමයි කියන්නේ රහතන් වහන්සේ කියලා. දැන් අපි බලමු ඉන්ද්‍රිය ධර්ම වල පළවෙනි එක ශ්‍රද්ධා. මේදී පින්වතුනි ශ්‍රද්ධාව වශයෙන් ගන්නේ දැනට අපි මේ පොදු විවහාරයේ අපි කරනවනේ කියනවනේ අපි විහාරයකට ගිහිල්ලා ඒ තියෙන ආගමික පසුවි මුල් කරගෙන අපේ සිත් සතන් වල පින්නතුනි යම්කිසි මේ ප්‍රසන්න හැඟීමක් නැත්තම් බොමලුකට ගිහිල්ලා පහනක් දැල්වලා පූජාවක් පවත්වනකොට වතාවතා සිද්ධ කරනකොට පහන් හැඟීමක් අපිට ඇති වෙනවනේ පින්නතුනි. අපි හිතාගෙන ඉන්නවා මේ ඇති වෙන පහන් හැඟීම ශ්‍රද්ධාව හැටියට. බොහෝ දෙනෙක් පින්නතුනි එහෙම කල්පනා කරනවා.
ඒ වුණාට මෙහිදී පින්නතුනේ ශ්‍රද්ධාව වශයෙන් පෙනු ලබන්නේ වෙනත් කාරණාවක්. දැන් මේකේ තේරුම් ගන්න එපා මේ පන්සලකට ගිහිල්ලා බොමලුවක් අමදෙන එකවත් ඒ මලගේම විහාරයකට ගිහිල්ලා මල් ටික ඒක හොඳ නෑ කියන එක නෙවෙයි. ඒ හිතේ ඇතිවෙන ප්‍රසන්නභාවය වැරදියක් හැටියට අනවශ්‍ය දෙයක් හැටියට කලකන්නේ නැහැ. ඊට වඩා ශ්‍රද්ධාව කියන්නේ ගැඹුරට ගිය දෙයක් කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී අපිට දේශනා කරන්නේ. එහෙනම් මොකක්ද සංසාරේ ස්වභාවය දැනගන්න පින්නතුනි වැදගත් වෙනවා. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා. ඒ බුදුරජාණන් වහන්සේ ගුණ සමුදාය ධර්මානුකූලව දැනගෙන සාස්තුන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝගේ ශාස්ත්‍රත්වය පිළිගැනීම ශ්‍රද්ධාව මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ විශ්වාස කිරීම. තවත් ආකාරයකින් කියනවා නම් පින්නතුනි ශ්‍රද්ධාව යනුවෙන් අදහස් කරන්නේ කවදා හෝ දවසක ප්‍රඥාවක් බවට පත් කරගන්න පුළුවන් කරුණක්. ශ්‍රද්ධාව කෙලවර වෙන්න ඕනේ කොතනින්ද? ප්‍රඥාවෙන්. අපි බොහෝ අවස්ථාවල පින්නතුනේ කියලා තියෙනවා. එතකොට ශ්‍රද්ධාවේ කෙලවර තමයි පින්නතුනි ප්‍රඥාව කියලා කියන්නේ. හේතු සහිතව කරුණු සහිතව දැනගෙන ශ්‍රද්ධාව තහවුරු කරගන්න හැකි වූ අවස්ථාව සෝතාපන්න භාවයට පත් වෙන අවස්ථාව පින්නතුනි. හේතු සහිතව කරුණු සහිතව ශ්‍රද්ධාව තහවුරු කරගන්න පුළුවන් අවස්ථාව තමයි සෝතාපන්න භාවය. ඒතකොට අවිච්ඡම්පසාද කියලා හැඳින්වෙන පින්නතුනි මේ කරුණු සහිතව ඇති වෙන ප්‍රසාදයට. දැන් සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයෝ ඒ විදියට පින්නතුනි කරුණු දැනගෙන පැහැදුණුවයි නෙවෙයි. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙන්නේ මොකද්ද? ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇතියි පින්නතුනි. තථාගතේ චස්ස සද්ධාමත්තං හෝති ප්‍රේමමත්තං. සංයුත්ත නිකායේ සරකාණි සූත්‍රයේ පින්නතුනි සඳහන් වෙන්නේ. එතකොට අපිට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආරම්භක අවස්ථාව මොන වගේද කියලා පින්නතුනි වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව පින්නතුනි ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න මේ කරුණු දැනගෙන පැහැදිච්චයි නෙවෙයි. භාගතුන් වහන්සේ පිළිබඳව මොවුන්ට තියෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් විතරයි පින්වත්නි. ඒ කියන්නේ මේ වෙනකොට ඒ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ශ්‍රද්ධාව තහවුරු වෙච්ච එකක් නෙවෙයි. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව ඒකාන්ත නිස්තාවකට පින්නතුනි තවමත් ඇවිල්ලා නැහැ. නහේව කෝ බුද්ධේ ඒකාන්ත ගතිකෝ හෝති අභිප්පසන්නෝ න ධම්මේ න සංගේ. ဒုတိ ය සරකාණි සූත්‍රයේ පින්නතුනි සඳහන් වෙන්නේ මේ විදිහට. ඒක ශ්‍රද්ධාව තහවුරු වෙලා නැතත් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ කුසලයේ වැඩෙන්නට පින්නතුනි ආරම්භ වෙලා තියෙන නිසා මේ පුජ්‍යලයන් දෙදෙනාගේ ශ්‍රද්ධාව සුගතිගාමී වීමට පමණක් යමු වූ පුජ්‍යලයාගේ ශ්‍රද්ධාවට වඩා පින්නතුනි මුහු කුරා ගිහිලා තියෙනවා. එනිසා වුණ සම්බෝධි පරායන කියලා පින්නතුනි හැඳින්වෙන්නේ ඒ ශ්‍රද්ධාව නිවන පැත්තට යොමු වෙලා පවතින නිසා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ශ්‍රද්ධාව නිවන පැත්තට යොමු වෙලා තියෙන නිසා පින්නතුනි සම්බෝධි පරායන කියලා හඳුන්වනවා. ඒකයි මුලින් දේශනාවෙත් පින්නතුනි කිව්වේ යේතේ බික්කු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායන. එතන මතක තියාගන්න පින්වත්නි ඉන්ද්‍රිය ධර්මවල පළවෙනි එක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, දෙවෙනි එක තමයි විරිය. එතකොට විරිය යනුවෙන් පින්නතුනි සඳහන් කරන්නේ මේ කුසලයේ සඳහා උත්සාහවත් වීම විරිය කියලා කියන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ කියන්නේ අකුසලය බැහැර කරන්නයි කුසලයේ උපදවන්නටත් ඇති උත්සාහය පින්නතුනි මේදි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් උත්සාහයත් පින්නතුනි අසාර්ථක වෙන අවස්ථාවන් තියෙනවනේ. උත්සාහය අසාර්ථක වුණත්
මේ ශාසන මගේ පින්නතු ඕන කෙනෙකුට අවකාශයක් තියෙනවා, ඉඩක් තියෙනවා. කුසලයේ අසාර්ථක කුසලයේ උත්සාහය අසාර්ථක වෙනකොට නැවත නැවතත් සංවරයට පින්නතුනි පැමිණීමට මේ ශාසනය ඕන තරම් ඉඩ තියෙනවා. මේ ශාසනය ඕන තරම් ඉඩ තියෙනවා. කෙනෙක් අපි මුලින් කිව්වාගේ කෙනෙක් වරදක් කළාට පස්සේ වරද විතරනේ පින්නතුනි සමාජගත වෙන්නේ. නමුත් ඒ පුජ්‍යලයා තමන්ම හිතලා තමන්ම කල්පනා කළ වරදින් මිදුණට පස්සේ අන්න ඒ පැත්ත ගැන කතා කරන්න කවුරුවක්වත් නැහැ ලෝකේ. නමුත් බුදුහාමුදුරු එහෙම කිව්ලා නැහැ කොතනකවත්. වරදින් මිදිලා ඒ පුජ්‍යලයා හොඳ පැත්තට ආවට පස්සේ ඒ පැත්ත ගැන කතා කරන්න ඕනේ. ඒ සමහරු ඉන්නවනේ පින්නතුනි වරදක් වුණත් ඒකෙන් මිදෙන්න ඒ ඇත්ත උදේහම උත්සාහ කරනවා. ඒ වරද සාංශාරික වශයෙන් ඇති වෙච්ච එකක්ද බෙහි වෙලාද කාගෙන් හරි ආව පුරුද්දද මොකද්ද මන්ද ඉතින් කොහොම හරි ඒ පුජ්‍යලයා උත්සාහයක යෙදෙනව නම් පින්නතුනේ කවදා හෝ දවසක වරදින් මිදුනොත් ඒ පැත්තත් කතා කරන්න ඕනනේ. ඒ නිසා බුදුහාමුදුරු වදාළේ අද ඉඳලා සම්පූර්ණයෙන් නිවැරදිභාවයට පත් වෙනවා කියා නිවැරදි වීමක් මිනිස්යා තුල පින්නතුනි සිද්ධ වෙන්නට බෑ. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. බද්දාලී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය අනුව හරිමඟ ඉක්මුණාට පස්සේ ඒ ඉක්මුණු බව දැන ධර්මානුකූලව පිළියම් කිරීම පින්නතුනි ආයති සංවරයයි. දැන් මාර්ගයේ තුල හරියට ගමන් කරලා ඒ මඟ ඉක්මනවනේ සමහරුන්ට. ඒ කියන්නේ ධර්මාර්ගයෙන් පිටපයින්වනේ. පිටපැන්නට පස්සේ දැන් මේ ධර්මාර්ගයෙන් මං පිටපැන්නා. මම මේ යන්නේ ධම්මග තුල නෙවෙයි වෙන පැත්තක මම යන්නේ කියලා. ඒක දැනගෙන ධර්මානුකූලව පිළියම් කිරීම තමයි පින්නතුණි ආයත සංවරය කියලා කියන්නේ. වැරද්ද වශයෙන් දැකලා කෙනෙකුට හදා ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා ආයත සංවරය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මාගේ ආර්ය විනයෙහි බුදුහාමුදුරු වදාළේ දිනුවක් ඇත්තේ ආයත සංවරයට එහෙවත් නැවත සංවරයට පැමිණීමට ඉඩක් ඇති නිසාමයි පින්නතුණි. ඉතින් මේ නිසා පුජ්‍යලයන් තුල නිවැරදි භාවය සඳහා ඇති උත්සාහය ආරඹුණු අවස්ථාව සද්ධානුසාරී හා ධම්මානුසාරී වශයෙන් පින්නතුණි හඳුන්වන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ඉන්ද්‍රිය තමයි පින්නතුණි සති. සති කියලා කියන්නේ වීරිය තමන් පටන් ගත්තු ඒ උත්සාහය නැත්තම් වීරිය නොසිදී දිගින් දිගටම පවත්වා ගන්නට නම් තියෙන්න ඕන එකම දේ තමයි පින්නතුණි සති සිහිය. වීරිය නොසිදී පවත්වන්නට තියෙන්න ඕනේ පින්නතුණි සිහිය. මේ ගැඹුරින් ඉතින් සලකලා බලනකොට පින්වත්නි ඉතින් කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඉතින් සරලව කතා කළොත් සිහි බුද්ධියෙන් කටයුතු වල යම් කිසික නිරත වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. බුදුහාරු දේශනා කළේ සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. ඒ කියන්නේ බලවත් සිහියෙන් යුක්තව අපි පෙර කියපු දේවල් එහෙම නැත්නම් කරපු දේවල් කරන ලද දේවල් සිහි කිරීම නැවත නැවත සිහි කිරීම පින්නතුනි සතේන්ද්‍රයයි. ඊළඟට හතුන එක තමයි පින්නතුනි සමාධීන්ද්‍රියේ ගැඹුරු වශයෙන් අදහස් කරන්නේ පින්නතුනි රූපාවචර සමාධි අවස්ථාව. ඒත් මේ මොකද අපි සරලව පින්නතුනි මේ දේශනාවේදී කතා කරනකොට සමාධිය යනුවෙන් අදහස් කරන්නේ නිර්වාණය උදෙසා එකඟ වූ මානසික තත්වයක් පින්නතුනි වර්ධනය කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ නිවන පිණිසමයි නිර්වාණය උදෙසා එකඟ වූ මානසික තත්වයක් අපි ඇති කර ගන්න ඕනේ. ධර්මයේ පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළේ වස්සග්ඝාරම්මනං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං. නිර්වාණය අරමුණු කරගෙන මානසික ඒකාග්‍රතාවයක් ඇතිවීම. ඒ ඒකගතාවය යම් තරමකින් හෝ පින්නතුණි ඇතිවීම සමාධින්ද්‍රිය ආරම්භයයි. ඒකගතාවයේ යම් තරමකින් හෝ ආරම්භ වීම පින්නතුණි ඇතිවීම සමාධින්ද්‍රිය ආරම්භයයි. එතකොට ගිහි සෝතාපන්න පුජ්‍යලයාගේ සුවිශේෂ මානසික ධර්ම
4ක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි පින්නතුනි බුද්ධ ප්‍රසාදය, ධර්මයේ පිළිබඳව ඇති ප්‍රසාදය, සංඝයා පිළිබඳව ඇති ප්‍රසාදයත්, ආරේකාන්ත සීලයත්. ඒ කියන්නේ ආජීව අෂ්ටමක සීලයත්. මේ සුවිශේෂ මානසික ධර්ම ගැන සෝතාපන්න පුජ්‍යලයාගේ සඳහන් වෙන කරුණෝ බුදුහාමුදුරුවෝ ගැන ප්‍රසාදයත්, ධර්මයේ ගැන ප්‍රසාදයත්, සංඝයා ගැන ප්‍රසාදයත්, ඒ වගේම අරියකාන්ත සීලය, ඒ කියන්නේ ආජීව අෂ්ටමක සීලය. මේ ධර්ම මේ ජීවිතයේදී පින්නතුනේ වෙහෙසක් නැතුව පහසුවෙන්ම ලබාගෙන ධාර්මික සැප විහරණයක් සහිත වීම සෝතාපන්න පුජ්‍යලයාගේ විශේෂ ගුණයක් මේක. මේ පින්නතුනි වඩාත්ම ප්‍රකට වෙන්නේ මෙන්න මොකක්වත් නෙවෙයි, නිවන අරමුණු කරගත්ත කුසලසිතෙහි තියෙන ඒකාග්‍රතාවය. නිවන අරමුණු කරගත්ත කුසලසිතෙහි තියෙන ඒකාග්‍රතාවය, මේකට තමයි කියන්නේ සමාධින්ද්‍රිය කියලා. ඊළඟට පස්වෙනි එක තමයි පින්නතුනි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, අන්තිම එක ඉන්ද්‍රිය ධර්මවල. මේන් අදහස් වෙන්නේ පින්නතුනි අපි මේ පොතපතින් එහෙම ලබා ගන්න දැනුම නෙවෙයි. බුදුහාරු දේශනා කරනවා පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ කියන්නේ දුක් කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධය මුළු උදයත්තගාමිනී ප්‍රඥාව. දුක් කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධය. මේ සරල ස්වરૂපය හා ගැඹුරු ස්වરૂපයේ අවස්ථා සංයුත්ත නිකායේ පින්නතුනේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප ශබ්දාදී, දැන් මේ පුජ්‍යලයන්ගේ අපේ පින්නතුනේ මේ රූප ශබ්දාදී අරමුණු, ඒ වගේම විඥාන, මේ ස්පර්ශ වින්දන යන මේ සමස්ත අධ්‍යයකින් ලෝකේ වෙනස් වෙන ධර්මතාවයක් යන බව කරුණු වටහා ගැනීම පින්නතුනි ප්‍රඥාවට පැමිණීම තමයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ චක්කු සෝත ගාන ජීව කාය මේ ආදී වශයෙන් මේ විඳින අපි ලෝකයේ පින්නතුනි සමස්ත මේ විඳින අධ්‍යක්ීම් සමුදායක් තියෙනවනේ. ඒ අධ්‍යක්ීම් ලෝකයක් අධ්‍යක්ීම් ඒ වගේ මේ ලෝකයක් වෙනස් වෙන බව හොඳට පින්නතුනි කරුණු වටහා ගන්න පුළුවන්. සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන්ට අනිත්‍යතාවයේ පිළිබඳව පින්නතුනි හරි හැටි ඒත්තු කියලා නොමැති වුණාට ලෞකිකත්වයේ ස්ථිරසාර බවක් නොමැති බව වැටහි ගියලා තියෙනවා. අනිත්‍යය පිළිබඳව හරි හැටි ඒත්තු කියලා නැහැ පින්වත්නි. නමුත් මේ ලෞකිකත්වයේ තුල ස්ථිරභාවයක් නැති බව තේරුම් අරගෙන තියෙනවා. කවුද සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා? ඒ කියන්නේ මේ දෙන්නා නිවන් මගට පින්නතුනි බැසගත්තු දෙන්නේ. කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයෝ. ඒ කියන්නේ මේ සියලු ධර්මතා වෙනස් වෙනවා. අනිච්චා, විපරිණාම, වෙන පැත්තකට පින්නතුනි පෙරලෙනවා. මේ ආදී වශයෙන් පඤ්ඤා ඉන්ද්‍රියන්ගේ පින්නතුනි ආරම්භය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ සඳහන් කරපු මේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ යම් පුජ්‍යලයක් තුළ පින්නතුනි යම් පමණකින් හරි ආරම්භ වෙලා තියෙනවා නම් සද්ධානුසාරී ධම්මානුසාරී හෝ තත්ත්වයටපත් වූෙක් ලෙසින් තමයි පින්නතුනි ගණන් ගන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම පහ යම් කෙනෙක් තුළ වැඩිවීමට ආරම්භ වෙලා නම් තියෙන්නේ ਉਹ ගණන් ගන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන් හැටියට. එතකොට මේ ඉන්ද්‍රියන් වැඩිීමේ මූලික අවස්ථා දෙකනේ. නිවන් මාර්ගට යොමු වුවත් මේ දෙන්න පිළිබඳව යම් යම් දුර්වලතා පින්නතුනි දකින්න පුළුවන්. නිවන් මාර්ගට යොමු වෙලා තියෙන සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. නමුත් මෙන්න මේ දුර්වලකම් ටික දකින්න පුළුවන්. ඒ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා න බුද්ධි අවිච්ඡම් ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ කරුණු දැන බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිච්චය නෙවෙයි. අපි මුලින්ම කතා කළා තථාගතයන් වහන්සේ පිළිබඳව ශාස්ත්‍රත්වයක්, ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාස්ත්‍රත්වයෙන් තහවුරු ලෙස පිළිගන්නට තරම් පින්නතුලි වැටහීමක් මොන් තුල නැහැ. ඇත්තේ මොකද්ද? ශ්‍රද්ධාමත්තං ප්‍රේමමත්තං භවිස්සති. දෙක න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ධර්මයේ පිළිබඳව කරුණු දැන පැහැදීමක් මොහුන් තුල පිහිටා නැහැ පින්නතුනේ. නිවන් අවබෝධ කරන්න ඕනේ, සසරින් මිදෙන්න ඕනේ, සසර දුක නැති කරන්න ඕනේ කියන අපේක්ෂාව
ප්‍රයෝජනත් වැඩදායි අර්ථවත් ප්‍රකාශ අර්ථවත් අපේක්ෂාවක් බව පින්නතුනි තේරුම් ගිල නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව ප්‍රසාද මාත්‍රයක් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙනවා. ධම්මානුසාරී පුජ්‍යලයාගේ ධර්ම ප්‍රසාදය සද්ධානුසාරී පුජ්‍යලයාගේ ධර්ම ප්‍රසාදයට වඩා පින්නතුනි වැඩි. තුන්වෙනි එක තමයි බුදුහාර දේශනා කරනවා න සංඝේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝතේ. සංඝයා පිළිබඳව කරුණ දැන ඇති වුණු ප්‍රසාදයක් මේ දෙන්නට නැහැ. හතරවෙනි එක තමයි නච විමුක්තියාච සමන්නාගතෝ හෝතේ. විමුක්තියෙන් සමන්නාගත වෙන්නෙත් නැහැ. පහ පඤ්ඤායච අස්ස දිස්වා ආසව අපරික්කේනා. මේ දෙන්න ප්‍රඥාවෙන් දැකලා එකදු ක්ලේශයක්වත් පින්නතුනි ප්‍රහාණය කළත් නැහැ. මේ අනුව එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකළ අයෙකුටත් පින්නතුනි මේ ශාසනයේ ඉඩ ඕනතරම් තියෙන බව මතක තියාගන්න ඕනේ. එතකොට මේ වගේ දුර්ලභම් පැවතුනත් සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන් දෙන්න තුළ ඉන්ද්‍රිය පහේ පිහිටි යම් මේ දෙන්න පින්නතුනි දැන් මේ දුර්ලභම් ටික තියෙනවා. මේ කියපා බුදුහාමුදුරුවෝ පිළිබඳව මහ විශාල කරුණු දන්නේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ධර්මයේ පිළිබඳවත් එහෙමයි, සංඝයා පිළිබඳවත් එහෙමයි, විමුක්තිය පිළිබඳවත් එහෙමයි. ප්‍රඥාවෙන් දැකලා එකදු ක්ලේශයක්වත් මේ වෙනකොට පින්නතුනි ප්‍රහාණය කළත් නැහැ. මේ දුර්ලභම් තිබුණත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කියන විශේෂත්වයන් පහට පින්නතුනි වග කියනවා. සුදුසු වෙනවා, හිමිකම් කියනවා. එක තමයි අගන්තා නිරයන් සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා නිරේගාමි වෙන්නේ නැහැ. දෙක අගන්තා පෙත්ති විසයන් සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා പ്രേතාත්ම භාවයකටපත් වෙන්නේ නැහැ. තුන අගන්තා තිරච්ඡානියෝනින් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ත්‍රිසං භවට යන්නේ නැහැ. අගන්තා අපායන් දුග්ගති විනිපාතං එවැනි කෙනෙක් දුගතිගාමි වෙන්නේ නැහැ, සැපයෙන් පිරිහෙන්නේ නැහැ. අන්තිමට පස්වෙනි එක තමයි බුදුහාරු දේශනා කරනවා ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවත්තෝ පුතුද්ධන භූමි. ඒතන කාරණා පින්නතුනි හරි වැදගත්. බුදුහාමුදුරු දේශනා කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න පුහුබු මේකනේ පෘථග්ජන භූමි ඉක්මවලා සත්පුරුෂ භූමියට පැමිණියයි ලෙස තමයි පින්නතුනි හඳුන්වන්නේ. එතකොට ලෝකේ පුජ්‍යලයන් භූමි කොටස් තුනකට පින්නතුනි බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ පෘථග්ජන භූමි, දෙවෙනි එක සත්පුරුෂ භූමි, තුන්වෙනි එක තමයි ආර්ය භූමි. මේ අනුව සද්ධානුසාරී ධම්මානුසාරී පෘථග්ජන නාමයෙන් හැඳින්වීමට පින්නතුනි සුදුසු නැහැ. මෙවැනි අයගෙන් පින්නතුනි රේගාමී වීමට හෝ ත්‍රිසංගාමී වීමට හෝ പ്രേත විශේෂයට යාමට හෝ තරම් අකුසලයක් සිදු වීමට නොසුදුසු බවක් ධර්මයේ සඳහන් වෙනවා. බණ කොච්චර ලස්සනද කියලා. ඒ සදේශනාවේ කියනවා අබබ්බෝච්චතාව කාලං කාතුං යාවන සෝතාපට්ටි පලං සච්චි කරෝති. සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන් සෝතාපට්ටි ඵලයට පත්වෙන තුරු පින්නතුනි මිය යන්නට නුසුදුසුයි. සෝතාපට්ටි ඵලයට පත්වෙන තුරු සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න මිය යන්නට නුසුදුසුයි. දැන් පින්නතුන්ට තේරෙනවනේ මේ ශාසනයේ ලාභාලම පුජ්‍යලයන් දෙන්නටත් මේ ශාසනයේ මොනතරම් පින්නතුන් නිවන ඉඩකඩක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් පින්නතුනි පැහැදිලි කරනවා මේ ශාසනයට ඇතුළත් වෙන අය. මේක උපමාවක්. ගවරෑනක් නම් ඒ ප්‍රේතත්වයේ නායකත්වය දරන්නේ රහතන් වහන්සේලා. අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න පුජ්‍යලයෝ ගවරෑන ගමන් කරන ක්‍රමයෙන් වයසින් අඩුවන ගවයන් හා පින්නතුනි සමානයි. ඒ වෙලාවේ පින්නතුනි එදිනම උපන් ගව පැටවුන් සමාන වන්නේ කාටද? අපි අද කියන මේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන්නේ ගවරලක නායකයා. මේක උපමාවක්, වරදවා තේරුම් ගන්න එපා. ඒ ගවරලක නායකයා හරියට රහතන් වහන්සේලා වගේ. ඒ ගවරලේ ගමන් කරන ක්‍රමක්‍රමයෙන් වයසින් අඩුවන අය අනාගාමී, සෝතාපන්න, සකෘදාගාමී. එතකොට නමුත් ඒ ගවරලේ ඉන්නවනේ පින්නතුනි එදවස උපන් වසුපැටවු. ඒ වසුපැටවු සැලකින්නේ සද්ධානුසාරී ධම්මානුසාරී. එතකොට තමන්ගේ ගව රෑන ගඟකින් එතර කරවන්න කැමති දක්ෂ ගව පාලකයා තමන්ගේ ගව රෑන මිනිසුන් යන තොටුපළකින් ගඟට බස්සලා ගඟින් එතර කරවන විට අද දවසේ උපන් වසුපැටවාත් මව්දෙනකින් කියන්නේ එළදෙනගේ කියන්නේ හඬින් ඒ හඬේ පෙළඹවීමෙන් තමයි ඒ එදවස උපන් වසුපැටිය පින්නතුන් ගඟෙන් එතර වෙන්නේ. ඒ ගඟෙන් එතර වෙන්නාසේ සද්ධානුසාරී ධම්මානුසාරියත් මාර්යාගේ සැඩපහර බිඳලා
සසරින් පින්නතුනේ ඊතර වෙනවා. කොච්චර ලස්සනයිද මේ දේශනාව. එනිසා යම් කෙනෙක් මේ සමාජය අපි කතා කරන්න පුළුවන්. අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනේ. පුළුවන් හැටියට පිනක් දහමක් කරගන්න එකයි තියෙන්නේ. මරණව මොන විදිය උපතක් ලබයිද කියලා අපි කවුද දන්නේ. මේවදින් සැකමුසුව පින්නතුනේ සමහරු කල්පනා කරනවා, කතා කරනවා. ඒවදින් සාමාන්‍ය මිනිස්සු කතා කරන දේවල්. නමුත් දැන් මේ දේශනාවෙන් තේරුම් ගන්න ඕනේ මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නට යම් කෙනෙක් තුළ ආරම්භ වෙලා තියෙනව නම් තේරුම් ගන්නට ඕනේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන தත්ත්වයට පින්නතුනි පත්ලා කියන බව මනාව වටහා ගන්න ඕනේ. එනිසා මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න එකදු ක්ලේශයක්වත් පින්නතුනි ප්‍රහාණය කළ නැති වුණත් කුසලයේ වැඩෙන්න මේ දෙන්නගේ ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි අද මේ ඉගෙන ගත්තේ මේ ශාසනීන ලාබාලම පුජ්‍යලයන් දෙන්න පිළිබඳව. ඒ තමයි සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුජ්‍යලයන්. මේ දෙන්න පිළිබඳව හරිය වැදගත් දේශනාවක්. ඒ නිසා අලගද්දූපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අවසාන කොටසේ මේ දෙන්න පිළිබඳව සඳහන් වෙනවා. ඒ සාද මේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන පුජ්‍යලයන් දෙදෙනා පිළිබඳව ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි අද මේ ධර්මානුශාසනාවෙහි දායකත්වය බාරගෙන කටයුතු කළේ මහා මේඝවත්ත මහරගම පදිංචි කේ.ඩී. ගාමිණී ජයසිරි මහත්මයා, එවාගේ මහත්මයාගේ ලේලිය වන මංජුලා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. පින්නතුන් අරමුණ හැටියට තබාගත්තේ මීට වසර 3කට කලින්. වසර 3යි මාස 5කට කලින් මේ පල්ලව සපත් වුණේ නම් 2018 4 වෙනි මාසේ 26 වෙනි දින. මේ පරලොව සැපත් වුණු පී.ටී. පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මෞතුමියගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. මේ කුසල් අනුමෝදන්න මෞතුමියට නිවනින් සැනසෙන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඒ පවුලේ පින්නතුන්ගේ නමින් මිය පල්ලව සැපත් වුණු සීකටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේමත් සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන කේ.ඩී. ආර්ය රත්න පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. චිරජීවනයේ සැලසේවා. පියාණන්ට දිගාසිරි සම්පත්තියම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රට ජාතිය වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ට සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වාගේ මේ කොරෝනා වසංගතයෙන් මේ පල්ලව සැපත් වුණු ලක්වැසි ලෝවැසි හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සාංශාරික භවගාමී ජීවිත සුවපත් වේවා. නිවනින් සැනසෙන්නට මේ කුසල් උපකාර වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ වසංගතයේ ඉතා ඉක්මනින් දුර වෙලා ලක්වැසි ලෝවැසි හැමදෙනාටම කායික සුවයෙන් මානසික සුවයෙන් ජීවත් වන්නට අවශ්‍ය උතුම් වූ ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්බෝධි විහාරාධිපති වැඩවිසූ අපවත් වී වදාළ අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව පින්නතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.